ආයුබෝවන් ජයග්‍රහී සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද දිනය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේද ඒ වගේම ත්‍රිවිධ ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේද ඔබ සුවිශේෂී වූ දිනයක් බවට පත් වෙනවා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ නිදී ඉඩොපට පිනගෙන නූතන ඩිජිටල් ලෝකෙන් අත්පොත් තබන්නට විවර වූ නවම මාවත විදුනට දෙපළවිය සිස්වයිතිය පත් වෙන මොහොත. මේ මොහොතේ අපගේ ගෞරවනීය ආයුධ පිළිගෙන පැමිණියා වූ ගෞරව අධ්‍යාපන අමාත්‍යවර වන්දුරු ගුණවර්ධන අමාත්‍යතුමන් ඇතුළු ගෞරවනීය සභාවනීය අමුත්තන් පිරිස අපි තවත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. චිරාගත සම්ප්‍රදායන් කුලව පොතේ පහනේ පහන් වැඩි පහන් සිල්වර පත් කිරීමේ කාර්යයයි ප්‍රතිමයෙන් එළඹ තිබෙනවා. ඒ සඳහා මම තම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ගෞරව අධ්‍යාපන අමාත්‍ය වන්දුරු ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමාට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරව ලේකම් ගෝඨාභය ජයරත්න මැතිතුමනි ඔබතුමාට ජනාධිපති අතුරේක ලේකම් අනුර දිසානායක මැතිතුමනි ඔබතුමාට මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මැතිතුමනි ඔබතුමාට ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෙනුවෙන් මෙම ස්ථානයේ පැමිණ සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිඩ්නි ජයවර්ධන මැතිතුමනි ඔබතුමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත රියනගේ මැතිතුමනි ඔබතුමාට කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය එස්.ආර්.බී. රෝසා මැතිතුමනි ඔබතුමාට කෙරළි විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උපාලි චන්ද්‍රසේකර මැතිතුමනි ඔබතුමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපිල සිල්වා මැතිතුමනි ඔබතුමාට ස්කූල් ස්ටේට් හේන් මහාචාර්ය අජිත් පැස්කෝල් මැතිතුමාට එවැගේම ත්‍රිවිධ ආයතනයේ අධ්‍යක්ෂ හසිත දෑල මහත්මයාණන්ට එවැගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී තොරතුරු තාක්ෂණ සමන්තර මැතිතුමනි ඔබතුමාට මොබිටෙල් ආයතනයේ සාමාන්‍ය අධිකාරී විසුරු දිසානායක මහත්මයාණන් ඔබතුමාට එවැගේම මොබිටෙල් ආයතනයේ ව්‍යාපාර විසඳුම් කළවනාකාර රෝහණ පියදාස මහත්මයාණන් ඔබතුමාට ඔබ ගෞරවයෙන් ආරාධනා කරනවා පොතේ පහනේ පහන් වැඩි පහන් සිල්වර පත්‍ර මේ මොහොතට අප සමග එකතු වෙන ලෙස ගෞරවනීය සම්භාවනීය පිරිසට අපේ ස්තුතිය අපිරාම ප්‍රධාන මේසේ වනවා තිබෙන අසුන්බෙට අපගේ ගෞරවනීය ආයුම ගෞරව අධ්‍යාපන අමාත්‍ය වන්දුරු ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමාට ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරව ලේකම් ගෝඨාභය ජයරත්න මැතිතුමාට ජනාධිපති අතුරේක ලේකම් අනුර දිසානායක මහත්මයාණන්ට ඒ වගේම මොබිටෙල් ආයතනයේ ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයාණන්ට ත්‍රිවිධ ආයතනයේ අධ්‍යක්ෂ හසිත දෑල මහත්මයාණන්ට සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිඩ්නි ජයවර්ධන මහත්මයාණන් ඔබ ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රධාන මේසේ වනවා තිබෙන අසුන්වල අසුන් ගන්නා ලෙස. ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණීය පුසු කර ගනිමින් ඉදිරියට ගමන් කරන්නට සවිය ශක්තිය බලය ලබා දෙන්නට ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් තමන්ගේ ජාතික මෙහෙවර තවදුරටත් ඉදිරියට අරගෙන යාමේ ශ්‍රී ලාංකීය සිසු පරම්පරාව උදෙසා සිදු කරනු ලබන ජාතික මෙහෙවරක් එපමණක් නොවේ අනාගතය උදෙසා සිදු කරනු ලබන බුද්ධිමත් ආයෝජනයක් ලෙස අද දවසේදී මේ මොහොත හඳුන්වා දීමේ හැකියාව අපට පවතිනවා. www.vidunana.mobitel.lk වෙබ් සිසු අයිතියට පත්වන අද දිනේදී අප සිහිපත් කළ යුතුයි මේ කාරණය අද දිනේ පමණක් සිදුවන්නක් නොවන වග ඒට හේතු වන්නේ මොබිටෙල් එම්-ලර්නින් හරහා 2008 වර්ෂයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පළමු වැඩසටහන අප ආරම්භ කළේ කොළඹ විශ්වවිද්‍යාලය සමගින් එක්ව. ඉන් අනතුරුව මේ මොහොත වන විට ලෝකයේ කොතැනක සිටියත් මොබිටෙල් එම්-ලර්නින් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව විශේෂයෙන්ම දේශකීන් සජීව ලෙසින් කරන ලබන දේශන
වෙබ්බඩවිය ඔස්සේ සවන් දෙමින් ඒවා ප්‍රායෝගිකව අත්හදා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එම්-ලර්නින් හරහා අපි 2008 වර්ෂයේ සිට අවස්ථාව උදා කර දුන්නා. ඒ වගේම ෆෙමිලි ආයතනයක් 2010 වර්ෂයේදී පටන් පාසල් වලට අවශ්‍ය දැනුම ලබා දීමේදී ප්‍රායෝගිකත්වයට වැඩි ඉඩකඩක් ලබා දෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය සහිතව ලංකාවේ ප්‍රවීණයින්ගේ ප්‍රායෝගික දැනුම කාරණා එකතු කර ගැනීම 2010 වර්ෂයේ සිට ඔවුන්ගේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනවා. මේ දෙකේ එකතුවක් තරන්නට මේ 2008 වර්ෂයේ 2010 වර්ෂයේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එවැගේම ෆෙමිලි ආයතනය මේ අයගේ එකතුව අද දවසේදී සවියක් ශක්තියක් බවට පත් වී තිබෙනවා. විද්‍යා ඥානය විදු නැන සිසු දරුදරියන්ට නොමිලේ ලබා දෙන්නට පාසල් සිසු දරුදරියන්ට මේ මොහොතේදී මේ කටයුත්ත කරන්නට ගරු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය මන්දුල ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමන් ලබා දුන්නා වූ සහයෝගය ඔබතුමන්ගේ මඟ පෙන්වීම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ජාතික ජංගම දුරකථන ජාලය වගේම පෙරළි ආයතනයක් අපි අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රථමයෙන්ම ඔබතුමන්ට පුද කර සිටිනවා. එවනම් මේ විෂය නිර්දේශය ක්‍රියාත්මක වන්නේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ හදාරනු ලබන දරුවන් උදෙසායි ප්‍රථමයෙන්ම මේ අද දවසේ එළිදක්වන වෙබ්බඩවිය දියත් කරනු ලබන්නේ. ඉන් අනතුරුවයි ඉදිරි විෂය නිර්දේශන කරා මේ වෙබ්බඩවිය ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම මෙය හුදෙක් විෂය දැනුම කාරණා පමණක් නොවේ ප්‍රායෝගිකව අත්හදා ගැනීමේ කටයුතු අදාළ වන්නා වූ වෙබ්බඩවියක් බව අප මේ මොහොතේදී බොහොම අභිමානයෙන් යුතුව සිහිපත් කරනු ලබනවා. එවනම් අද දවසේදී මේ මොහොතේ පැමිණියා වූ ඔබව පිළිගැනීමට ප්‍රථම අප සූදානම් වන්නේ 2010 වර්ෂයේ සිට විදුනන පැමිණියා වූ ගමන් මඟ පිළිබඳව ඔබේ නෙද දෙපස තිබෙනා වූ ප්‍රක්ෂේපණ දින වෙත රැගෙන යන්න. විදුනන ඔබ වෙතට අද දින ඔබ වෙත විදුනන රැගෙන විදුනන තම ගමන ඇරුණේ මිට වසර 6කට කලින් ඒ 2007 වසරේදී පාසල් අධ්‍යාපනයේ වැඩිදුර කටයුතු වන උසස් පෙළ ඉවත් කළ විද්‍යා විෂය සඳහා නොමිලේ දැනුම ලබා දෙන වෙබ්බඩවියක් ලෙස විදුලි අනුමැතිය එළවුණේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ICTA ආයතනයේ මඟපෙන්වීම සහ දායකත්වය. ඊයේ මෙවැනි වෙබ්බඩවියක් තරමක් වෙනස් සහ මෙන් අධ්‍යක්ෂණයක් පාසල් සිසුන් සහ ගුරුවරුන් එදා විදුලි සමග ඉතා උණුසුමින් එක්වුණේ අන්තර්ජාල පහසුකම් සහ පරිගණක පහසුකම් ප්‍රමාණවත් නොවීම වැනි ප්‍රායෝගික දුෂ්කරතා රාශියක් සමග සටන් කරමින්. දැන් විදුලි කොළඹ පාසලට උපවාසම් කියනවා. විද්‍යාලය පාසම් කියනවා. පරිගණක පාසම් කියනවා. උපවාසම් කියනවා. නම් අද අපි ඇත්තටම තමයි ඊටවඩා ආත්මසින්න වෙනස් කරනවා. සාමාන්‍ය පාසල්වල විද්‍යාලය විද්‍යාලය පාසම් නැත්නම් විද්‍යාලය උපකරණ නැත්නම් දුර ඉතාම විශෝධනීය නම් අන්තර්ජාලය මගින් අපට පැමිණෙන විදුලිය අනිවාර්ය ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ සයිෂෝ වගේ වීඩියෝ ගේම්ස් වගේ ඉදිරිපත් කරන තමයි ඉන්න ධර්මකට පුළුවන් වෙනවා. නතරේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ සිද්ධි බලන්න. උසස් පෙළ සිසුන් වෙනුවෙන් විද්‍යාල කරන සේවාවත් තොරතුරු තාක්ෂණයේ කාර්යක්ෂමව සහ නිර්මාණශීලීව භාවිතා කරමින් විදුලි ලබා දුන් වටිනා ආදර්ශයක් නිසා ජාතික කලාපීය සහ අන්තර්ජාතික සම්මාන රැසක් ලබා ගැනීමට විදුලිට හැකි වුණා. විදුලි ව්‍යාපෘතිය තවත් වැඩි දියුණු කිරීම සඳහා බොහෝ කලක පටන් අදහස් සහ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් මුදලවා ගලා ආවා. මේ සියලු ඉල්ලීම් ජාතික අධ්‍යාපනයට විදුලි වෙන ව්‍යාපෘතියකදී වැදගත්කම නිසා ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ආයතනය දෙරේ දූදරුවන්ගේ නැනසකැදීමේ මූලික කාරණයෙන් විදුලි දෙවනාදියර එල්ලෑනින් විදුලි එළිදැක්වීමට එක් වූවා. එයින්ම අධ්‍යාපන අමාත්‍යාංශය
EKSP ව්‍යාපෘතිය, ස්කූල්නෙට් ව්‍යාපෘතිය සහ ජාතික අධ්‍යාපන ආයතනය එම්ලර්නින් විගමන සමග එක්වීම අපට වූ විශාල ජයග්‍රහණයක්. එම්ලර්නින් විගමනයෙහි විෂය කරුණු සකස් කර ඇත්තේ ප්‍රවීණ මහාචාර්යවරු අධ්‍යාපන විශේෂඥයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් විසින්. එම්ලර්නින් අන්තර්ගත වන අන්තර්ජාතික පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ සහ තාක්ෂණික සජීවීකරණය කර ඇත්තේ ඉතා පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමටත් වඩා කාර්යක්ෂමව ඉගෙනීම් සංකල්ප ධාරණය කර ගැනීමටත් හැකිවන අයුරින් ජාතික අධ්‍යාපන ආයතනය NIE විසින් මෙම විෂය කරුණු පරීක්ෂා කර සාධක කර තිබෙනවා. එල්ලර්නින් විගමන මෙලෙස ඔබට ගෙනීමට අපි දරන වෑයම අපමණයි. එමෙන්ම මෙතනින් නොයැලී සතුටතා වැඩිවැඩියෙන් වටිනා අන්තර්ගතයන් එක්කිරීමට තාක්ෂණික යාවත්කාලීන කිරීම නිතිපතා කරමින් ඔබගේ විගමන අත්දැකීම දිනෙන් දින ඉහළ නැංවීමට එල්ලර්නින් විගමන අපි සෑම විටම කැපවී සිටින්නෙමු. නමුත් අපිට මේ ගමන තනිව යා නොහැක. උසස් පෙළ හදාරන සිසුන්ටද උසස් පෙළ ඉගෙනීමේ නිරත ගුරු මහතුන්ටද අපේ යන මේ ගමනට එක්වීමට සුහද සිතින් ආරාධනා කරන්නෙමු. එන්න එල්ලර්නින් විගමන සමග එක්වන්න. ඉන් පනවලාගෙන උසස් පෙළ ජයගෙන ජීවිතයේ කඩන සාර්ථකව පසු කරන්න. එමෙන්ම තවත් වසර ගණනාවක් ඉදිරියට දහස් ගණන් ඔබගේ සොයුරියන්ටද විගමන අත්දැකීම ලබා දීමට එල්ලර්නින් විගමනට දී දෙන්න. තමයි විදුලි නැණ පිළිබඳව අපේ දෙලගැස්ම දිගහැරුම විදුලි නැණ තමන්. ඒ වගේම එම්ලර්නින් මේ මොහොත වන විට විවෘත විශ්වවිද්‍යාලය, කෙරණි විශ්වවිද්‍යාලය, ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල එම්ලර්නින් ඔස්සේ මේ මොහොත වන විට අධ්‍යාපනය හදාරන බව අප ඉතාමත් අභිමානයෙන් යුතුව සිහිපත් කරනු ලබනවා. දැයේ දූතරුවන් උදෙසා හැමදාමත් දිවි ගමනක් යන්නට දැයේ දූතරුවන් උදෙසා නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දරුව අමාත්‍යතුමන් ඉතා ඉහළ මෙහෙවරක් ඉටු කරන අතර වාරයේදී විශේෂයෙන්ම මහින්දෝදය පාසල් දහස ව්‍යාපෘති වැනි ව්‍යාපෘතීන් ඔස්සේ සියලුම පහසුකම් නගරයට පමණක් සීමා නොකොට ග්‍රාමීය මට්ටම කරා ගෙන යන අතර වාරයක ජාතික ජංගම දුරකථන ජාලය විදිහට අපි තීරණය කරා ඒ ජාතික මෙහෙවරට අපි එකතු වී යුතුයි කියලා. ඒ නිසා තමයි අද මෙවැනි කාරණාවක් ඔස්සේ අපි සිසු දරුවන්ට නොමිලේ එම්ලර්නින් පහසුකම් ලබා දෙන්නේ පාසල් සඳහා. එමනම් මේ මොහොතේ පැමිණි ආවසම පිළිගන්නට, ඒ වගේම මේ මොහොතේ අරමුණ පැහැදිලි කරන්නට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එවැගේම ජනාධිපති අධිරේක ලේකම් අනුර දිසානායක මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ඇරයුම මේ පිරිස ආමන්ත්‍රණය කරන්නේ. මාස්මරතේ අවසර අධ්‍යාපන අමාත්‍ය බන්දුරු මාදරාජතුමනි අධ්‍යාපන ලේකම්තුමනි ඔෆිෂල් ප්‍රධාන විධායක කඳු චන්ද්‍රසේන රාජතුමනි ෆෙඩරේ අධ්‍යක්ෂතුමා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ චන්ද්‍රතුමා ඒ වගේම ජනතුරු තාක්ෂණ ආයතනයේ මුබාරක් මහත්මයා ඒ වගේම අනිකුත් දාරි මහතුරු මොරටු විශ්වවිද්‍යාලයේ नायकत्वे सकल महाचार्य ज्ञान मेडिस मैथमेटिक्स कुछ विवधु जाति अध्यापन आयतने मेम सत्कार्य सार्थक करගෙන සඳහා තම කැපවීමෙන් දායකත්ව ලබා දුන් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ අංශභාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල්තුමා තුරු මනිදාරි මහතුරු වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අධ්‍යක්ෂතුමා ගණිත අධ්‍යක්ෂතුමා අනිකුත් මොබිටෙල් සහ ෆෙඩරේ අනිකුත් සමාජික මහත්මයා නිලධාරි මහතුරු EKSP ව්‍යාපෘති
කරුණාකර මාර්ගදර්ශන මහත්වරු සහ අදටම අවස්ථාවේ සභාවේ සිටින අනිත් ආරාධිත අමුත්තන් සහ ජනමාධ්‍ය නියෝජනය කරන මහත්මයන් සිදුවන අවසරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ජාලය ස්කූල් නෙට් ආරම්භ කිරීම අවස්ථාවේදී ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ ජාතික රාජ්‍ය සතු ටෙලිකොම් සමාගම. ඒ අවස්ථාවේදී මම මතකයි මේ කාර්යයේදී පාසල් ජාලය ආරම්භ කරන අවස්ථාවේදී දැනට මොබිටෙල්හි ප්‍රධාන විධායක දුරේදාරණ අපේ චන්සේන මහත්මයා පාසල් ජාලය ආරම්භ කිරීම අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශ සමග අත්වල බැඳගෙන ඒ ඇවන්තු අභියෝගයට මුහුණ දෙන්න ලංකාවේ පුරුල්ම තොරතුරු ජාලය ස්ථාපිත කිරීම සඳහා කාර්යතුමා නායක වුණා. මේ අවස්ථාවේදී අපි ඊළඟ ස්තරයට රිමුලර්නින් ස්ටේජ් එකට එතුමා අපි සමග වෙනත් භූමිකාවක් සිදුදායක කරන මේක විශේෂ අවස්ථාවක්. මම සමතු කරන්න දරුවන්තුමනි ග්‍රන්ථ වර්ෂ 6කට ප්‍රථම තොරතුරු තාක්ෂණ ආයතනය E-Society වැඩසටහන යටතේ විවිධ ආකාරයේ ක්‍රියාදාමයන් හරහා මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත පිරිස්වල දායකත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරීම හරහා මෘදුකාංග නිර්මාණයේ සඳහා දායකත්වය ලබා දෙනවා. මේ අවස්ථාවේ පාසල් ජාලය අපි ස්ථාපිත කරමින් තොරතුරු ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග වල දැඩි ඉගෙයකට අභියෝගයකට මුහුණ දෙමින් සිටි බොහෝ විට අපි කරේ පාසල් ජාලය හරහා වෙනත් විදේශීය අධ්‍යාපනික වෙබ් අඩවි හරහා සිසුන්ගේ ධර්ම ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශ සලසා දීම තමයි මූලික වශයෙන් කරේ. ඒ අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය විහිළුවක් වශයෙන් පමණයි අවස්ථාවේ තිබුණේ. ඒ වගේට අපිටම ආවේනික වූ සිංහල දෙමළ සහ අපේ විෂය මාලාවට අනුකූලව සකස් කරු මෘදුකාංග කිසිවක් තිබුණේ නැහැ. දරුවන්ට තමගේ අධ්‍යාපන කටයුතු දායක කරගන්න. ඒ නිසා මේ කාර්යදාමයේදී මුලින්ම තොරතුරු තාක්ෂණ ඒජන්සිය විදුනන ශිල්ප සයුර වැනි අධ්‍යාපනික මෘදුකාංග නිර්මාණය කරගන්න සඳහා ඒ සඳහා දක්ෂ තරුණ විෂය ධර්ම සහිත පිරිසකට උපකාර කරනවා. ඒ කාර්යය සාර්ථක කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තෝතැන්නක් වුණා. අපේ ස්කූල් නෙට් තොරතුරු ජාලය සමග එක්ව තොරතුරු තාක්ෂණ ඒජන්සිය ජනාධිපති කාර්යසාධන බලකායක් ස්ථාපිත වුණා. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය ප්‍රචාරිත කිරීම සඳහා 2007 වර්ෂයේදී ඒක සමගාමීව මේ කටයුතුවලදී අපි බොහෝ සක්‍රීය දායක වුණා. ඉතින් ඒ අනුව මම හිතන්නේ විදුනන සහ ශිල්ප සයුර යන මේ වෙබ් අඩවි දෙක තමයි පළමුවෙන්ම ස්කූල් නෙට් අන්තර්ජාලය හරහා දේශීය වූ නිර්මාණ මෘදුකාංග දරුවන් අතර යන්න අවස්ථා පරිදි අධිරුණේ. මම හිතන්නේ මේ ක්‍රියාදාම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක මම හිතන්නේ ඒ ප්‍රතිඵලයක් ලෙස විදුනන දේශීය වශයෙන්ම මම හිතන්නේ ජාත්‍යන්තරවත් ස්ටොක්හෝම් අවෝඩ් දෙවිගල් ගන්න තරමටම කීර්තිමත් නිර්මාණශීලී සමාගමක් බවට පරිවර්තනය වුණා. ඒ වගේ පසුව අපි මේ විකාශනය සමගම අපේ අවශ්‍යතාවය තිබුණා මේ මෘදුකාංග සිසුන්ට මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන තරගකාරී තත්ත්වයක් හමුවේ දරුවන්ට ඉදිරිපත් කරන මෘදුකාංග විෂය මාලාවට අනුකූලව එහි දැනුම වර්ධනය කරන ආකාරයට සකස් කර ඉදිරිපත් කරොත් තමයි ඒ ප්‍රතිඵලය ඒ භාවිතය වඩාත් ප්‍රතිඵලදායක ලෙස පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ ඒ විද්වතුන් මේ ආරම්භයේ උදාහරණ ගොඩ විශ්වවිද්‍යාලය අපි අමතක කරනවා. අපි හඳුන් වෙලාවේදී මේ ස්කූල් අන්තර්ජාලය ස්ථාපිත කිරීමේ සිට අද දක්වාම ගොඩ විශ්වවිද්‍යාලයේ නිරන්තරව මේ කාර්යයේ අපිට විශාල පිටුබලයක් ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ මඟ පෙන්වීම යටතේ
අපේ දරුවන්ගේ විෂය මාලාවට අනුකූල ලෙස මේ තරගකාරී විෂය සම්බන්ධව අවශ්‍ය මුදාංග නිර්මාණයට අපි අවතීර්ණ වුණා. මේ දෙවන අධීර වශයෙන් අපි දකිනවා මේ මුදාංග වල භාගයේදී වඩාත් ඉන්ටරැක්ටිව් මේ වගේම මේ ආකර්ෂණීය ලෙස තමන්ගේ විෂයන්හි දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය විවිධ මානවලින් ඉදිරිපත් කිරීම තරහා තමයි මේවා දරුවන්ට වඩාත් සමීප වෙන්නේ. ඒ අනුව මේ දෙවන අධීරයට යාම සඳහා පෙරළේ වෙත ලොකු තාක්ෂණික සහල්පර්වෙත් අවශ්‍යතාවය තිබුණා. ඒ අනුව පෙරළේ ආයතනය ඒ සඳහා ශ්‍රී ලංකා මොබිටෙල් ටෙලිකොම් ආයතනයේ සමග අත්වල බැඳගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ මඟ පෙන්වීම යටතේ දරුවන්ට නොමිලේ අඛණ්ඩව අප දැනුම වර්ධනය කරන සඳහා අවශ්‍ය මෘදුකාංග පෙළක් නිර්මාණය කිරීම ආරම්භ කළා. මීට මාස කිහිපයකට ප්‍රථම ඒ අනුව ඒ සකස් කර මෘදුකාංග අන්තර්ජාලය ඔස්සේ ස්කූල්නෙට් ජාලයට සම්බන්ධ කරමින් මේ පාසල් දරුවන්ට පරිහරණය සඳහා වැඩ සැලැස්වීම අවස්ථාව මේ අවස්ථාවකම අපි අද මේ මොහොතේ සමරන්නේ. මේ සම්බන්ධව තරු ඇමතිතුමා අධ්‍යාපන ඇමතිතුමා මේ පෙරළේ නිර්මාණකරුවන් සමග සංවාදයකදී එතුමා පැහැදිලි උපදෙස් දුන්නා මේ පාසල් ජාලය සම්බන්ධතාවය නොතිබුණා පාසල් දහස වැඩසටහනේ සියලු පාසල් වලට අනිකුත් පාසල් වලට වගේම මේ පහසුකම අන්තර්ජාල පහසුකම් නැති පරිසරයක උද මේ පහසුකම් සලසා දීමට අවශ්‍ය පහසුකම් සලසා දීලා ඒ අනුව පෙරළේ නිර්මාණශීලී ආයතනයේ ඒ සෑම පාසලක් ආශ්‍රිතවම මේ පාසලේ සර්වර් ආශ්‍රිතව මේ අන්තර්ජාල පහසුකම් ලැබෙන තේ මේ පාසල් වලට මේ පහසුකම අපි අද සිට විවෘත කළ දෙනවා. මම හිතන්නේ තාම තරගකාරී අධ්‍යාපනික රටාවක් තුළ දරුවන්ට තමන් කැමති තමන් වඩාත් ප්‍රිය කරන මාධ්‍යයන් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සකස් කළ මෘදුකාංග භාවිතය ඔස්සේ තම විෂය දැනුම වර්ධනය කර ගැනීමට ඒ වගේම තමන්ට ලබා දුන් පෙළපොත විෂය මාලාවට අනුකූල සකස් කරන දැනුම කරා අපි අපේක්ෂා කරනවා. ගරු ඇමතුමා අපේක්ෂා කරන පරිදිම රටේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව රැකියාව ලබන උසස් අධ්‍යාපන ශාස්ත්‍රවලට ප්‍රවිෂ්ඨ වෙන ශිෂ්‍ය සංයුතියේ වෙනස් කිරීමක් දක්වා තුමන් වෙනස් කිරීම සඳහා ඉදිරි වර්ෂ කිහිපයක තුළදී සිදු වෙන විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වෙන නව තාක්ෂණ විෂය ධාරාව සමග වෙනස් වෙන වෙනසට අනුව මම හිතන්නේ විද්‍යා විෂය ශාස්ත්‍රයේ හදාරන උසස් පෙළ නම්ගේ 100% ගණන දැනට පවතින ප්‍රමාණය ඉක්මවා ඒ වගේම කලා විෂය ධාරාවට දැනට 55ක් පමණ යොමු වෙන තත්ත්වය සංකෝචනය කර අවශ්‍ය ආර්ථිකයට සමාජයට අනාගත දැනුම කේන්ද්‍රීය ආර්ථික දේශීය සහ කලාත්මක ව්‍යාපාර වෙළඳපොළ ශ්‍රමවලට අවශ්‍ය මානව සම්පත් සකස් කිරීමේ හැරවුමට විශාල දායකත්වයක් මේ විදුලන අධ්‍යාපන අඩවිය ඔස්සේ ලැබෙන නව දැනුමෙන් මම හිතන්නේ සිසු පෙළවීමට ලොකු පිටුවහලක් වේ කියලා විශ්වාස කරනවා. මේ සඳහා ඉතාමත් කැපවීමෙන් කිසිම ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර එය අධ්‍යාපනික කාර්යයකට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීම සඳහා ඉදිරිපත් වූ ව්‍යායාමයක් ඒ අනුව අපි ඉතාමත් ස්තුතිවන්ත වෙන මේ අගය කිරීමට ලක් කර යුතුයි. තොරතුරු තාක්ෂණ ඒජන්සියේ පළමුව මේ සඳහා මේ සොසයිටි පරිසරණ ඔස්සේ දැනවතු අවුරුදු 7කට ඉස්සෙල්ලා මේ බීජ පාසල් ස්කූල් පාසල් ජාලයේ ස්ථාපිත කිරීමත් පසු විකාශන අවස්ථාවේදී ශ්‍රී ලංකා මොබිටෙල් විසින් එම්ලර්නින් පරිසරණ ලෙස දෙවන අධීරයේදී විදුලන වඩාත් තාක්ෂණිකව උසස් මට්ටමේ පාසල් ජාලය කිරීමට දක්වපු කැපවීම. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අඛණ්ඩව එහි
තොරතුරු තාක්ෂණ අංශයේ සහ අනිකුත් විෂය අධ්‍යක්ෂ පොලිසිය දෙනම ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අධ්‍යක්ෂකතුමා තොරතුරු මේ සහ ධනික අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීම යටතේ ඒ කරපු දේවල් වලදී මම හිතන්නේ අද මේ දැක්වෙන අධ්‍යාපන මෘදුකාංග පද්ධතියේ විශාල අනාගතයකට විශාල ආයෝජනයක් වශයෙන් සැලකුමින් මම කම්පැනි දෙන්නේ මාසෙක ස්තුතියි පිළිගැනීම සහ ආරම්භ පැහැදිලි කිරීම සිදු කර අනුරාධ දිසානායක මහත්මයාට www.vidugana.mobitel.lk මේ වෙබ් අඩවිය අපේ රටේ විද්වතුන් විසින් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය විශේෂයෙන්ම පාසල් දර්ශනය නිසා නිර්මාණය කරන උසස් පෙළ විද්‍යා විශ්වවිද්‍යාල ඔස්සේ හදාරන ලබන පාසල් දර්ශනය නිසා මේ නිර්මාණය වුණේ මේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණේ වන්නේ ප්‍රායෝගික කාරණාවන් අන්තර්ගත කරමින් විශේෂයෙන්ම ක්‍රීඩාවක නිරත වන ආකාරයෙන් උදාහරණයක් හැමෝම පරිගණක ක්‍රීඩාවන් අනුන් කරනවා ඒ ආකාරයෙන් විශේෂ ධර්ම ලබා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික කාරණා සියල්ල මේක අන්තර්ගත තිබෙනවා එවනම් අද ඔස්සේ විමර්ශනාලයට අපගේ ගෞරවනීය ආරම්භ පිළිගෙන පැමිණි ප්‍රවෘත්තිහාපන අමාත්‍යවර බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමනි මේ ගෞරවනීය ආරම්භ ඔබතුමාටයි මේ සුවිශේෂී මොහොත ආමන්ත්‍රණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමාලා එවැගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ දේවතුමා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු මොබිටෙල් ආයතනයේ සියලුම විධායක නිලධාරීන් සමාවෙන්ට අපේ දුරස්ථ අධ්‍යාපනය සඳහා විශාල නිහඬ සේවයක් කරන මෙත්ත විහාර නායක හමුදුවන්ගේ අවසරයි අනිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වෙන අපේ හිතවත් මහාචාර්යතුමන්ලා ආචාර්යතුමන්ලා විද්වත් ඔබ සියලු දෙනාගෙන් අවසරයි අද දිනේ දුරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් වඩා ගුණාත්මක වෙනසක් එක් කරන අවස්ථාවට ඒ සඳහා දායක වූ සැමට ස්තුති කරන්නට ප්‍රණාමය පළ කරන්නට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටුයි 2012 කාල පරිච්ඡේදය තුළදී අපි ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ දෙවැනිතම හැරවුම් නිර්මාණය කරමින් සිටින බව තමයි මට අවසන් කිව්වේ. මගේ දැනීම හා විශ්වාසය ඇතුළත අපේ රටේ අධ්‍යාපනයේ දෙවැනිත හැරවුම් ලක්ෂයන් 3ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී අධ්‍යාපනයේ අවස්ථා විද්‍යාමය විෂමතාවයේ පුරන් කිරීම සඳහා විගේට්පත්ති ගුණානන්ද හාමුදුරුවෝ ඉක්කල්වේ ශ්‍රී සුමන්දර නායක හාමුදුරුවෝ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සහ ශ්‍රීමත් කෙන්ජෝල්කර්තුමා වෙන මේ රට තුළ පාසල් පද්ධතියක් ගොඩනගලා අධ්‍යාපනයේ ප්‍රථම හැරවුම අධිරාජ්‍යවාදී කාලයෙන් පස්සේ නිර්මාණය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී රික්මන් විද්‍යාලයේ ගණිත ගුරුතුමා වූ CWW අන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමෙන් එහා බැලුන මධ්‍ය විද්‍යාල 54ක් රට තුළ නිර්මාණය කිරීමෙන් අධ්‍යාපනයේ දෙවැන්ත හැරවුමක් නිර්මාණය එවනුව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වූ සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිණිය විසින්
පාසල් රජයට පවරා ගැනීමෙන් අධ්‍යාපනයේ ඇරවුමක් නිර්මාණය මේ සිව්වෙනි ඇරවුම මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපනයේ සුවිශේෂ ඇරවුමක් මේ දිනවල අපි නිර්මාණය කරගෙන යනවා. එහිදී ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ අපේ රටේ දරුවෝ අනාගතයේ මානව සම්පත නැන ගුණ බල සුව සම්පේ විශ්වයට සම්පතක් වෙන දරුවෙක් බවට නිර්මාණය කිරීම තමයි ආරම්භය. මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ තුල ගුණ නැන බල සුව සපිරි විශ්වයට සම්පත් වෙන දරුවෝ නිර්මාණය කරන්නට තිබෙන අවස්ථාව දීර්ඝ කාලයක පටන් හැකිලිලා තිබෙන බව තමයි අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම විශ්වාස කරනවා. ඒ හේතුව තමයි ආර්ථිකයන් තිබුණ නිදාසින් පස්සේ යුගයේ තුල ක්ලෝස් ඉකොනොමි එකේ යටතේ අපි ඉපදින හැදිලා වැඩිලා ජීවනෝපාය කරන මේ රටේම මැරෙන මේ රටේ මහ පොළොවට පස් වීම තමයි අපේ දෙමෝපියන් මුතුන් මිත්තන් කරන්නේ. ඒ ආවුතා 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට ලංකාවේ විවෘත ආර්ථිකය වෙළඳපොළ ආර්ථිකය. ඒ අනුව ගෝලීයකරණයේ ව්‍යාප්ත වීම සමග විශ්ව ගම්මානයේ වෙළඳපොළ ක්‍රමයේ පුරවැසියෝ බවට අපත්. අධ්‍යතන ඒ කාල පරිච්ඡේදය තුළ වෙළඳපොළ ආර්ථිකය හඳුන්වා දෙන වසර 17ක් තිබුණා. 78 සිට 94. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දරුවෝ 100ක් වෙනි සිටියාම 95 සමත් වෙලා තියෙන්නේ 19.5. 100ක් ඊය දරුවන්ගේ සාමාන්‍ය විභාගයේ 20කට අඩුවෙන් දරුවෝ ගොඩ ගියා 80%කට යන්නේ නැතුව. ඒ 80%ට අනාගතයක් නැති වුණා, ජීවනෝපායක් නැති වුණා. ඒ අය හිනාවෙන්නට බැරි මිනිසුන් බවට පත් වුණා. ඒ තමන් හැදුවඩු දෙමෝපියන්ටත් පාසලටත් ගුරුවරුන්ටත් සමස්ත සමාජ ක්‍රමයට බාහිර කරන පිරිසක් බවට පත් වුණා. ඒ නිසා දශක තුනක් උතුරේ දකුණේ අපේ රටේ ඉතිහාසයේ ලියලා තියෙන ලේවලිය. අපි 94කට පෙර ගොඩ ගිය අය මාතාගේ මන් අපේ විල නිකන් දක්ෂයෝ නෙමෙයි අති දක්ෂයෝ. මක්නිසාදයක් 100ක් විභාගයකට වාඩි වෙන විට එයින් 15 දෙනෙක් හෝ 20 දෙනෙක්ගෙන් කෙනෙක් බවට තමයි අපි වත්තලමේ ඉදිරි පෙළ අසුන් වල ඉඳගෙන ඉන්නේ එපිනේ. අපේම පන්තියේ සිටි අපේම යාළුවෝ අර 80 දෙනා මේ දවස්වල කොහෙද කියලා කල්පනා කරලා බැලුවොත් කෑමෙන් පසු නිින්දට පෙර අපිට තේරෙනවා අපේ අධ්‍යාපනයේ මේ සඳහා වග උත්තර කරුණිකේ මේ රට ප්‍රචණ්ඩත්වයෙන් ලේවලින් ඉතිහාසයේ ලියන්නට හේතුනේ. ඊට පසුව මේ වන විට අපොස සාමාන්‍ය පෙළ සමත් වෙනවා 65 ගොඩට එනවා. පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව මේ වෙනස්කම් සියල්ල ප්‍රතිඵලයක් ලෙස මනුස්ස ජීවිත 100ක් සාමාන්‍ය පෙළට වාඩි වූ කල එයින් 65 දෙනෙක් ගොඩ ආවා. ඒ 65 දෙනෙක් දක්වා මේ රටේ විවිධ විද්වතුන් දරුවන්ට ආදරය කරන අය ගුරුවරු මහන්සි වෙන ඔවුන්ට දැනුම ලබා දීලා 65ක් පාස් වෙනකොට අපි බෙල්ල ගසලා දාලා තියෙනවා මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ 1,18,000 ගණිතය අසමයි. මනුස්ස ජීවිත. අදී කම්කරු රක්ෂාවක්වත් සොයාගන්න බැරි 1,18,000 මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් අපි සමාජයට තිලින කරනවා. විද්‍යාවට වැඩිපුර ලකුණු 19 කුත් දීලා
විභාග දෙපාර්තමේන්තුවේ හොඳ මිනිස්සෙක් ඉන්දීම හේතු කොටගෙන 85000 විද්‍යාව අසනවා. සියලුම විෂය 9ම අසමත් වෙලා තියෙනවා 11100. තමන්ගේ මව් භාෂාව සිංහල අදහන ආගමක් නැති 11000. මේක මනුස්ස ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න පාසල් වල මේ විදුලි බුබුලු තියනවාද, විදුලිය තියනවාද, ඉන්ටර්නෙට් තියනවාද, පයිප් තියනවාද, වතුර තියනවාද කියන ප්‍රශ්නෙට වඩා වර්ෂයකට මේ ලක්ෂ ගාණක් එකතු වෙච්චාම අවුරුදු 10ක් යනකොට ඊළඟ කැරළට අවශ්‍ය පෞරුෂය නිර්මාණය වෙනවා. ඒ නිසා එන්නේ පිට මේ කාර්යය මේ කරවන්න. ඒ සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්මේ අපි ළමා මිතුරු ප්‍රවේශයක් සහිත පාසල් 5000ක් සහ මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර සහිත පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය. මම ඊයේ උදේ මේ වගේ වෙලාවක හිටියේ අර්ජිත ගර්මානයක් වූ වැලිකන්ද මධ්‍ය විද්‍යාලයේ. ඊ අවස 7ට විතර මම හිටියේ සෝමාවතියේ පිටුව පොළොන්නරුවේ තියෙන මධ්‍ය විද්‍යාලයේ. මේ ප්‍රදේශවල ඉන්න දරුවන්ගේ ජීවිත හා ඔවුන්ගේ දුක් දෝමනස් සහ විමෝක්තියන් අපේක්ෂා පාත්‍රාදිය බැලුවාම මේ නගරේ අපි ඉන්න අයගේ ජීවිත සහ ඔවුන්ගේ ජීවිතවල ඉරණම් පිළිබඳ බොහොම අනුවේදනීය තත්ත්වයන් පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඒ ප්‍රදේශවලදී ලබා ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා තමයි මේ අධ්‍යාපනයේ සම්පත් බෙදියාමේ විෂමතාවයේ කරනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ කරන දරුවන්ගේ 121යි විද්‍යාංශයෙන් අධ්‍යාපනය කරනවා. විද්‍යාංශ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණයි. 124යි වාණිජාංශයෙන් අධ්‍යාපනය කරනවා. 155 කලාංශයෙන් අධ්‍යාපනය කරනවා. 155 කියන්නේ මේ උසස් පෙළට සාමාන්‍ය පෙළ අර බොහොම අමාරුවෙන් 165ට ඇවිල්ලා එතන 1 ලක්ෂ ගණනක් විනාශ වුණාට පස්සේ ඉතුරු වෙනකොට සෙනු අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කලාංශයෙන් අධ්‍යාපනය ලබන්නේ 155. ඒ අයට විද්‍යාගාර නැහැ. විද්‍යා ගුරුවරු නැහැ. විද්‍යා ගුරුවරු පත් කරන අය ප්‍රදේශයේ දේශපාලන උන්මනා එපා කරන මාර්ග හදාගෙන මෙහාට එනවා. මාර්ග හදලා නුදුන්නාම අධ්‍යාපන වනසන ඇමති ගෙදර පළ කියන තාප්පේ ලියනවා. ඒ නිසා ඒ පළාත්වල මහා ජාතික කේන්ද්‍රවාදයක් නිර්මාණය වුණා පසුගිය කාලේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව සියලුම ප්‍රවේශයන් අභිදානය ලබා දීමෙන් පසු නැවත මේ රට නගා සිටීමේ උත්සාහයේදී දැනුම කේන්ද්‍රීය සංවර්ධනයේදී ගම්වල ඉන්න නිරායුධ අවිහිංසක දරුවන්ට අධ්‍යාපනයේ වැඩි අවස්ථා ප්‍රමාණය ලබා දීම අරමුණු කරගෙන තමයි මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර සහිත පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කරා. දැන් මේ මහපොළේ 409ක් හදලා ඉවර කරලා තියෙනවා. 14 වෙනිදාට ඉතිරි ටික බාර දීලා මේ වර්ෂය තුල අපි නිම කරනවා. ඒ නිම කරන හැම පාසලකම පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරය, ඉංග්‍රීසි භාෂාව හා විදේශ භාෂා සඳහා භාෂාගාරය, ගණිතය සඳහා අර 1,18,000 අඩු කරන් ගණිතාගාරය, දුරස්ථ අධ්‍යාපනයේ මෙවැනි දේ ලබා දීම සඳහා නැනස මධ්‍යස්ථානයක් කියන ටික සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම පාසල් 3කට ලබා දෙනවා. ඊට අතිරේකව මේ ජුනි මාසේ 20 වෙනිදා විද්‍යාවට සම්මානයක් නැති නිසා, ගණිතයට සම්මානයක් නැති නිසා විද්‍යාංශයට එන්න බැරි වෙච්ච ළමයි කලාංශයට තල්ලු කිරීම නවත්වීම සඳහා තාක්ෂණික විෂය ධාරාව මේ වර්ෂයේ ජූනි මාසේ 15 වෙනිදා පාසලේ ඉගෙනීම ආරම්භ කරනවා. තමුන්නාසලගේ පූර්ණ අනුග්‍රහය විශ්වවිද්‍යාල පද්ධතියේ
ආචාර්ය මහාචාර්යතුමන් ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර 115 කෙනෙක් වෙලා උඩට ගිය දරුවන්ගේ පීඩයෙන් තමයි මේක කරන්න අවශ්‍ය වෙන්නේ. එනිසා ඒ තාක්ෂණික විෂය ධාරාවට නව ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික අධ්‍යාපන කොමිසම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ප්‍රතිපත්ති තීරණය කරන් තියෙනවා. නව විෂයන් තුනක් අපි හඳුන්වා දෙනවා. ඉංජිනේරු තාක්ෂණය හෝ ජෛව පද්ධති තාක්ෂණය සඳහා විද්‍යාව වාණිජ කලා විෂයන්ගේ විෂය 10කින් එකක් කියන ඒවා කරන්ට ඒ අතරින් තාක්ෂණික විෂයන් සඳහා ලකුණු 25 ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා දෙන්න ලකුණු 75 පමණ විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දීලා ඒ දෙකම එකතු කරලා ඉස්සෙල්ලා ගණනය කරන ඒ අනුව විශ්වවිද්‍යාලවල විද්‍යා තාක්ෂණ පීඨ ඇති කරන ඒ පීඨ වලට දරුවෝ බදව ගන්නට විශ්වවිද්‍යාල විද්‍යායතන 25කට 7500ක් පමණ 2016 වන විට බදව ගන්නට අනිකුත් ජර්මන් ටෙක් යුනිවර්සිටි වැනි ආයතනවල තෘතීක අධ්‍යාපනයේ අවස්ථා නිර්මාණය කරන්නට කටයුතු යොදලා තිබෙන අතර වර්ෂ දෙකක ද්විතීක තාක්ෂණික පාඨමාලාව ආධාරණ දරුවන්ට පාසල තුල මෙතෙක් අශ්විමේ සාහිත්‍ය දීලා තල්ලු කිරීම වෙනුවට NVQ 3 පාසල ඇතුළෙන් මේ දරුවන්ට ලැබෙන අතර තමන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් අපි මේ අවුරුදු දෙක යෙදවීම නිසා පාසල ඇතුළෙන් මේ දරුවන්ට වෘත්තීය පුහුණුව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ යුනිවර්සිටි එකේ NVQ 3 සාහිත්‍ය ලැබෙනවා. තාක්ෂණික විෂය ධාරාව සමත් වෙලා උසස් අධ්‍යාපනයේ ප්‍රවිෂණ අය වගේම විෂය ධාරාව අසමත් වෙන අය දිනන පාඨමාලාවක් බවට ජීවිතවල අතරමං නොවන විෂය ධාරාවක් හැටියට තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දෙන්න ලැබීම ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ 4 වෙනි දෙවන්ත හැරවුම ලෙස අපි විශ්වාස කරනවා. මේ ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ මීට වර්ෂ 20කට පෙර කරන්න තිබුණ එකක් තමයි දැන් මේ පටන් ගන්න හදන්නේ. ඒක නිසා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අධිකම ජනාධිපතිතුමාට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා වශයෙන් ණයක් වශයෙන් ලබා දීලා තියෙනවා. වර්ෂයකට මිලියන 4 බැගින් පාසල් පද්ධතිය තුළ තාක්ෂණික විද්‍යාලය ඇති කරන්න ඒවට අවශ්‍ය උපකරණ ගන්න ඒවට මානව සම්පත ප්‍රගුණ පුහුණු කරන්න යන ආදියට ඒ මුදල අපිට ණයක් විදියට ලබාගෙන තිබෙනවා. එනිසා ලංකාවේ දරුවන්ගේ හෙට එච්චර කරුවල නැහැ. අලුත් ආලෝක ධාරාවක් වීදෙන ආකාරයට මේ අධ්‍යාපනයේ උඩියටු කෙරෙන අතර විද්‍යා අධ්‍යාපනයේ වාණිජ අධ්‍යාපනයේ තාක්ෂණික අධ්‍යාපනය කලා අධ්‍යාපනය කියන අධ්‍යාපන අංශ සඳහා අපිට ඉලක්කයක් තිබෙනවා. 2016 වන විට අප උසස් පෙළ විද්‍යා ගණිත කලා කියන තාක්ෂණ කියන අංශ තුනේ ඉගෙනුම ලබන දරුවන්ගේ සංඛ්‍යාව 140ට අපි වැඩි කර යුතුයි. වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන දරුවන්ගේ සංඛ්‍යාව 135ට වැඩි කර යුතුයි. කලාංශේ අසහනයටපත් වෙන රැකියා අහිමි වෙන තත්ත්වයක් ඇති නොවීම සඳහා 125 ඉලක්කයට ගොයින් ව්‍යුහාත්මක වෙනසක් උසස් පෙළදී ඇති කරන්න ඕනේ. ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ඉලක්කය. 2016 වන විට විද්‍යා ගණිත තාක්ෂණික ඉගෙනුම ලබන දරුවෝ සංඛ්‍යාව 140ක් වාණිජාංශයෙන් ඉගෙනුම ලබන දරුවෝ සංඛ්‍යාව 135 කලාංශයෙන් ඉගෙනුම ලබන දරුවෝ සංඛ්‍යාව 125 කලාංශී පාගදක සෞන්දර්යාත්මක කාර්යකාවට හැම මිනිසෙක්ම නිරත වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට කලාංශී මානව සම්පත් නිර්මාණය කරන්න ඕනේ. ඒක 125 වාණිජ්‍ය හා තාක්ෂණ විද්‍යා ගණිත අංශ 140ක ඉලක්කය කරා එනකොට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය 75ට වැඩි කළොත් අපේ අධ්‍යාපනයේ ලෝකයේ දියුණු යන සම්මත රටවල
අධ්‍යාපනයේට සම වෙනවා ද්විතීක අධ්‍යාපනය ලංකාවේ. ඒ සඳහා මේ වැඩ පිළිවෙල විශාල ආධාරකයක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි මේ තාක්ෂණයේ ගමනට ගෙන යාම සඳහා දරුවන්ගේ අධ්‍යාපනයේ උපකරණයක් ලෙස තාක්ෂණයේ යොදා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දරලා තියෙනවා. ඩයලොග් ආයතනයේ හරහා නැනස මධ්‍යස්ථාන 1000ක් ඇති වෙනවා. ඒ ආයතනයේ විසින් සමාජ වගකීමක් වශයෙන් social responsibility විදියට අපි මේ 1000 සඳහාම මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාරය ඇතුළේ නැනස මධ්‍යස්ථාන ලබා දෙනවා. මේ දිනවල අපි අධ්‍යාපනය සඳහාම වෙන්නු රූප මේ සර්ව්‍ය දෘශ්‍ය channel එක පටන් ගැනීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඈතේ පිට ගම්මානවල ඉන්න දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙබ් පාඨශාලා වැඩසටහන පාසල තුල නොමිලේ ලබා දෙනවා. ඊළඟට නැනස යටතේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව පාඨමාලා නොමිලේ ලබා දෙනවා. ඊට අතිරේකව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒකාබද්ධව English as a life skills කියලා රූපවාහිනිය මගින් වැඩසටහන ප්‍රචාරය කරනවා. මග්නිසාදයන් 2015 අපි සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි කතනයට යොමුකම් දීම listening and speaking වලට දෙනවා ලකුණු 10ක්. ඒ 10 උපයා ගැනීම සඳහා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අතර මේ මොබිටෙල් ආයතනයේ රජයේ ප්‍රධාන සංනිවේදන කාර්යභාරී සංවිධානාත්මක ආයතනය මම වෙනදාගේ සංවර්ධන සම්පකාර පාරිභෝගික සේවා අමාත්‍යවරයා වශයෙන් සිටියේදී මොබිටෙල් ආයතනයට අලුත් හෝමෝනයක් ලබා දුන්නා. ඒ කාලේ වෙනද කටයුතු හිතන කාලේ උපහාර කියලා පැකේජයක් හඳුන්වලා දීලා මේ උපහාරය ඔබටයි කියලා ඒ උපහාරයෙන් මොබිටෙල් ආයතනයට අලුත් ජීවියක් ලැබුණා. ඒකේ හැම අකුරක්ම රාජ්‍ය සේවයේ සහිතයි කියන මුද්‍රාව පවා මමයි දෙන්නේ. මහින්ද විජේසේකර මහත්මයා තැපැල් අමාත්‍යවරයා වශයෙන් සිටියේදී මම දුරකථනයෙන් කතා කරලා තැපැල් දෙපාර්තමේන්තුවේ තිබුණ රාජ්‍ය සේවයේ පිරිසයි ලාංඡනය ගෙනාවින්න ඒක ආර්ට්වර්ක් එකකින් ගහලා තමයි ඒක පටන් ගත්තේ. මේ ආම රාජ්‍ය සේවයේ පිරිසයි තියෙන මහින්ද විජේසේකර මහත්මයා අවසාන භූමියට බුදුරු වෙලා දෙවිවර ගෙදර අමාරුවේ වාසය කරනවා. මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මොබිටෙල් ආයතනය දායක කරගෙන මේ විදුනන තවදුරටත් ව්‍යාප්ත කරන්න අවස්ථාව ලැබීම ගැන බේමින් සතුටු වෙනවා. ඒ නිසා මේ සමාගම ප්‍රධාන විධායක නිලධාරීන් සභාපතිතුමා ඇතුළු පිරිසට තව මේ රටේ දරුවන්ට සේවය කරන්න පුළුවන් පරාසයක් තියෙනවා. සිංහල මාධ්‍ය පමණක් නෙමෙයි දෙමළ මාධ්‍යයේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් ඊට අතිරේකව වාණිජ කලා අලුතෙන් හඳුන්වා දෙන තාක්ෂණික විෂය ධාරාව වෙනුවෙන් වැඩි මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහාය ලබාගෙන දරුවන්ට ඉතාම ඵලදායී වෙන දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ හැමදාම මේ රටේ තමන්ලා මාවත පිළිබඳ නිදහස් අධ්‍යාපනයේ යතුලින් පැමිණ මේ රටේ ඇත්තටම ගම ගැන රට ගැන හිතන ආචාර්යතුමන්ලා මහාචාර්යතුමන්ලා එකතු වෙලා දුප්පත් අහිංසක දරුවෝ මේ කරපු කාර්යයට මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. ඒ නිසා මේ පින් කටයුත්තට සහභාගී වෙන්න මොබිටෙල් ආයතනයට ඒ සඳහා දායක වෙච්ච සැමට මගේ ගෞරවයක් ස්තුතියක් ප්‍රණාමයක් පුද කරමි. මේ තුලින් ආසියාවේ ආශ්චර්ය කවරා යන ගමනේදී දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි පතමි. මගේ වචන කීපය අවසන්.
ස්තුතියි දවල්තියා ප්‍රමාත්‍ය බඳුරු ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමාට එතුමන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ නමුත් එක් නොවේ රාජ්‍ය සේවය පිණිස වැඩි දුරකථන ක්‍රමවේද හඳුන්වා දෙන අතර වාරයේදී එතුමන් අප සමගින් බඳව ප්‍රදී සිටිවද අපි අලියාලි සිපත් කරන්නේ කෘතවේදී යුතුව එවනම් දැන් තමයි ඒ සුබ මුහුර්තය උදා වී තිබෙන්නේ ඒ තමයි ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉදු කරන අතර වාරයේදී විශේෂ හැරවුම් ලක්ෂ කිහිපයක් පසු කරමින් අද නවීන තාක්ෂණය මුසු කරගනිමින් විදුරන වෙබ්අඩවිය සිසු අයිතියට පත්වන මොහොත ඒ සඳහා මම තම ගෞරවණීයව ආරාධනා කරනවා ඒ විපණිය ඉදිරි කිරීම සඳහා www.vidunanamobitel.lk විපණිය ඉදිරි කිරීම සඳහා මේ ගෞරවණීය ආරාධනය අධ්‍යාපන අමාත්‍ය වන්දුල ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමාට ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ දෙපළ කඩවාගෙන යන ගෞරවණීය ආරාධනය පෙරදී අධ්‍යක්ෂ හසිත දෑල මහත්මයාණනි ඔබතුමාටයි දැයි දරුවන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසා සිදු කරන ලබන බුද්ධිමත් ආයෝජනයක් දියත් වෙන මොහොත අධ්‍යාපන අමාත්‍ය වන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන්ගේ වාසනාවන්ත දැතින් මේ මොහොතේදී ඒ වෙබ්අඩවිය දියත් වෙනවා කි මේ මොහොතේ පටන් ප්‍රායෝගික දැනුම කාරණා න්‍යායාත්මක දැනුම කාරණා සියල්ලම මේ දරුවන්ට M-learning මොබිටෙල් M-learning කරා ලබා ගැනීමේ අවකාශය ඉවර. හොඳයි ඒ සමගින්ම අපි ඊළඟ සුවිශේෂී කාරණාව සඳහා තිබු වෙනවා අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ දී සිටීම සිදුවන මොහොතේදීම ඒ තමයි M-learning විදුරණ මාස්ටර් පද්ධතිය ස්ථාපිත කිරීම හා පුහුණු කිරීම සඳහා වූ අවබෝධතා කිවිසුම අත්සන් කිරීම ඒ සඳහා මම යලි කරු අමාත්‍යතුමනි ඔබතුමාට ආරාධනා කරන ප්‍රධාන මේසේ අසරට ඒ වගේම ඒ කිවිසුම අත්සන් කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය ජයරත්න මහත්මයාන් සහ පෙරදී ආයතනයේ අධ්‍යක්ෂ හසිත දෑල යන මහතුරුන් අතරයි ඒ අවබෝධතා කිවිසුම අත්සන් කිරීම සහ ඒ කිවිසුම පුහුණු කිරීම සිදු කරනු ලබන්නේ ඒ මොහොතට සහභාගී වන ලෙස අප ආරාධනා කරනවා ගෞරව අධ්‍යාපන අමාත්‍ය වන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගෞරව අධ්‍යාපන අමාත්‍ය වන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට ඒ වගේම අමාත්‍යාංශයේ ගෞරව ලේකම් ගෝඨාභය ජයරත්න මහත්මයාට ඒ වගේම මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයාට වගේම පෙරදී ආයතනයේ අධ්‍යක්ෂ හසිත දෑල මහත්මයාගේ ගෞරවනීය ස්තුතිය අපි උසගෙන සිටිනවා. එවනම් M-learning විදුරණ බුදුකාංගය හඳුන්වා දීමේ මොහොතයි ඊළඟට එළඹ තිබෙන්නේ. ඒ සඳහා අපි තම ගෞරවණීයව ආරාධනා කරනවා පෙරදී ආයතනයේ අධ්‍යක්ෂ හසිත දෑල මහත්මයාණනි මේ ගෞරවනීය ආරාධනය ඔබතුමාටයි මේ බුදුකාංගය හඳුන්වා දීම සඳහා. पूज्य नेत्रिहारी विभागीय नमस्कारी और अध्यापन अमात्य वंदना कुमार अध्यापन अमात्यांशे गत लेखम गोठाभय जनाधिपति अतिरेक लेखम अंग दिशानायक मोबिटेल आयतने प्रधान विधायक निलधारी कपिल चंद्रसेन महतानी जातिक अध्यापन आयतने अध्यक्ष जनरल महाचार्य अभिरत्न भंडारमणि इट्ट आयतने सिलुम नियोज्य महात्माणी विश्वविद्यालय आचार्य महाचार्यතුමනි සහ සියලුම සම්බන්ධ අනුකම්පාවේ අවසරයි. ඇත්තටම අපි මීට වසර කීපයකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉක්ත ආයතනයේ පූර්ණ අනුගමනය ඇතුව විද්‍යාල පළවෙනි අධීර දියත් කරා. මේ දියත් කිරීමේදී අපි කරපු හඳුන්වා දීමේ සතියකදී මට මතකයි අම්පාර ප්‍රදේශයේදී යුද්ධ වාතාවරණයෙන් පස්සේ හමු වෙච්ච එක දුර්බලතාවයක් අපෙන් එහුවා විදුනන වගේ මෘදුකාංගයකින් ඔබට ලැබෙන සේවය ගැන අදහසක් තියනවාද කියලා. ඉන්පසුව එම ගුරු බවතයි ගමන් හැංගීම් වල විදිහට අපිට විස්තර කරා ඒ වගේ දුෂ්කර පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ මහන්සිය විශේෂම උසස් පෙළ විද්‍යා විෂය පදාරන්න යුගේ වල හරි මහනුවර හරි සතියේට පැය ගාණක් නාස්ති කරන ප්‍රකාරයක් පන්තිවලට ඇවිල්ලා විවිධ දුෂ්කරතා මැද්දේ මේ වගේ ඉන්න දරුදරියන්ට විදුනන වගේ ව්‍යාපෘතියකින් ලැබෙන සේවය ගැන ඇත්තම එදා
විදුලන වගේ ව්‍යාපෘතියක් කිරීම ගැන ලැබිච්ච සන්තෝෂයට වඩා අපිට දැනුනේ අපි මේ වගේ ව්‍යාපෘතියක් තවදුරටත් දියුණු කරලා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේකෙන් කොච්චර පිටුවහලක් වෙනවද කියන එක. ඒකෙක් පටන් අවුරුදු ගණනාවක් පුරාවට අපිට මේ විදුලන ව්‍යාපෘතියට අදහස් යෝජනා සහ ඉල්ලීම් සෑහෙන ප්‍රමාණයක් ගලාගෙන ආවා. මෙන්න මේ සියලුම දේ දැකගැනීමෙන් පස්සේ තමයි අපි තීරණය කරේ විදුලන දෙවැනි අධ්‍යයන අන්තර්ජාතික මට්ටමේ ඊළඟින් අධ්‍යයනයක් වශයෙන් මොබිටෙල් ආයතන සමග ඉදිරියට වන්න මේ විදියට තමයි විදුලන කියන වැඩසටහන එළිදැක්කේ. එතන විදුලන යටතේ අපිට අවශ්‍ය වන මූලිකම දේ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සාධනීය දායකත්වයක් මෘදුකාංගයකින් ඇති කර ගැනීම. දැන් මම අහුවොත් අධ්‍යාපනයේ මෘදුකාංගයක් වැදගත් කියලා සියලු දෙනාම කියයි වැදගත් කියලා. නමුත් දැනට විදුලන පළවෙනි අධ්‍යයනත් එක්ක තියෙන ඕනෑම අධ්‍යාපන මෘදුකාංගයක් අපි විශේෂ පෙළ දරුවෙක් භාවිත කරන වෙනත් විකල්ප ප්‍රමුඛාය මාර්ගයක් වන සමහරට විවිධ පොත්පත් එහෙමත් නැත්නම් පෞද්ගලික පන්ති එක්ක සංසන්දනය කර බලුවොත් අධ්‍යාපන මෘදුකාංගයක් පාවිච්චි කරන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ විතරක් නෙවෙයි විශේෂ පෙළ විද්‍යාව හදාන දරුවෙක් පාවිච්චි කරන වෙනත් මෘදුකාංග වන Facebook වේවා නැත්නම් අධ්‍යාපන මෘදුකාංග ක්‍රීඩා වේවා වීඩියෝ ගේම්ස් වේවා එක සංසන්දනය කරලා ඒ අධ්‍යාපන මෘදුකාංග පාවිච්චි කරන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඉතින් අපිට ඕන වුණා උසස් පෙළ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වෙන අධ්‍යාපන මෘදුකාංගයක් හදලා වැඩි පිරිසක් ඒවට ට්‍රැක් කරගෙන අන්න එතනින් අපේ මේ සාධනීය දායකත්වය මෙතනට ලබා දෙනවා. එතකොට මේ වගේ අධ්‍යාපන මෘදුකාංගයක් ඕනම මෘදුකාංගයක් හදනකොට අපිට ක්‍රම දෙකකින් මේකට පිවිසෙන්න පුළුවන්. එක විදිහක් තමයි සාම්ප්‍රදායික විදිහට අපිට හිතන විදිහට මෘදුකාංගයක් හදලා අපි සිසුන්ට කියනවා මේක පාවිච්චි කරන්න. අනිත් විදිහ තමයි අපි මේ ශිෂ්‍යාවන්ව හරියට අඳුරගෙන ඔවුන්ගේ ඕනෑකම් හරියට අඳුරගෙන ඔවුන්ගේ අධ්‍යාපන අත්දැකීම e-learning experience එක කියලා අපි කියනවා. මේ e-learning experience එක හරියට නිරූපණය කරලා අන්න එතනට යන්න පුළුවන් විදිහට තාක්ෂණය හසුරුවන එක. අපි අන්න ඒකද තමයි e-learning විදුලන මෘදුකාංගයක් කරේ. ඒකෝ මේ e-learning මෘදුකාංගය මම හඳුන්වා දෙන්න කලින් මෙහි කොටස් දෙකක් ගැන මම ඔබට කියන්නම්. e-learning විදුලන මෘදුකාංගයේ කොටස් දෙකක් වෙන එකක් තමයි මේකේ platform එක. එහෙම නැත්නම් මේ මෘදුකාංග පද්ධතිය. අනිත් ඒ තමයි මේක අඩංගු වෙන අන්තර්ගතය. අපි මේ platform එකේ මත නැත්නම් පද්ධතිය ගැන බලලා ඉස්සෙල්ලා කල්පනා කළා අධ්‍යාපන අත්දැකීමක් මේ මෘදුකාංග අත්දැකීමක් ලබා ගන්න දරුවෙකුට තියෙන ප්‍රශ්න මොනවද? ඇත්තටම ශ්‍රී ලංකාව සලකා බැලුවට පස්සේ අපි දැන් සෑහෙන ප්‍රදේශවල මේ ඉන්ටර්නෙට් විදුලන පාඩවි අධ්‍යාපනයත් එක්ක කියලා කතා කරලා තියෙනවා. මෘදුකාංග අත්දැකීමක් අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්න තියෙන ලොකු ප්‍රශ්න තමයි ඉන්ටර්නෙට් ප්‍රශ්න. සෑහෙන පිරිසකට තියෙන ලොකු ප්‍රශ්න තමයි ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියලා අපි කියනවා. මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් සෑහෙන දරුවන්ට එනවා. මොකද මේ විශේෂයෙන්ම විදුලන වගේ අපි කියන රිච් මල්ටිමීඩියා කන්ටෙන්ට් එහෙම නැත්නම් මේ බොහොම බරසාර වීඩියෝ දර්ශන වගේ අන්තර්ගතය පාවිච්චි කරන්න හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. ඉතින් අපිට අවශ්‍ය වුණා මොකද ශිෂ්‍යයෙකුගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොකක්ද උන්ට අවසානයේ ලැබෙන විවාද ප්‍රශ්න මාත්‍ර එකමයි. ඉතින් අපිට අවශ්‍ය වුණා ඔබ මොන පළාතක හිටියත් මොන ආකාරයේ ඉන්ටර්නෙට් පහසුකම් ඔබට දීපත් එකම සුපිරි අධ්‍යාපන අත්දැකීමක් ලැබෙන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් පද්ධතියක් හදාගන්න අන්න ඒ ජයග්‍රහණය අපිට ලැබලා තියෙනවා. අද ඔබට මම පෙන්නන මෘදුකාංගයක් පෙන්නන මේ පරිණාමය කියලා මම ඉතා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලබා දීලා නැහැ. එතකොට මම මේ ඔබට පෙන්නන අත්දැකීමම දිවයිනේ ඈත ප්‍රදේශයක අන්තර්ජාල පහසුකම් ඉතා අල්ප කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒක විදුලන ලබපු විශේෂ ජයග්‍රහණයක්. අපි දැන් විදුලන පද්ධතිය ඇතුළට පිවිසලා බලමු. දැන් ඔබ ඉන්නේ විදුලන පද්ධතිය ඇතුළේ. දැන් ඔබට මෙතනදී පේන තවත් විශේෂ දෙයක් තමයි මේ පද්ධතියේ අතුරු මුහුණ. එහෙම නැත්නම් ඔබ සමග අපි කියනවා මේ පද්ධතියේ තියෙන මේ යූසර් ඉන්ටර්ෆේස් එක ඉතාමත්ම සරලයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඔබගේ තාක්ෂණික දැනුම කුමක් වුණත් ඔබට පරිගණකයක් පණ ගන්න පුළුවන් නම් ඔබට විදුලන පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔබට අලුත් යූසර් account එකක් හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ guest scheme එක පාවිච්චි කරලා බොහොම ලේසියෙන් විදුලන ඇතුළට පිවිසෙන්න පුළුවන්. නැත්නම් දැන් මම විදුලන ඇතුළට පිවිසලා ඉන්නේ. ඔබට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන ඔබ කෝස් දැන් ඔබට අවශ්‍ය උපයෝගකයේ තෝරා ගන්න. මෙහි ඔබට දැක්වෙන තවත් විශේෂ කරුණක් තමයි
ඔබ කරන සෑම පියවරකටම සජීවීකරණය කරන්නට හෙල්ප් වෙනුවක් ඔබට අත්ලක් වෙනවා. ඔබ මේ හෙල්ප් එක ගිහින් කියවන්න අවශ්‍ය නැහැ. ඔබ කරන කියන හැම දෙයකම ඔබ ළඟින් ඉඳන් යාළුවෙක් උදව් කරනවා වගේ මේ හෙල්ප් ටීම ඔබට උදව් කරනවා. ඒකට අපිට පරිගණක එහෙම නැත්නම් අපිට මුදුකාංග පාවිච්චි කරන්න බැහැ කියලා මැසිවින් නගන අයට අපි මෙතනින් සෑහෙන උත්තරයක් දීලා දෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම ලොකු ජයග්‍රහණයක් විඳින කණ්ඩායම හැටියට. මම ඊට වඩා විඳින පද්ධතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සෑහෙන තවත් විශේෂාංග රසක් විදින පද්ධතියෙන් තියෙනවා. ඔබට පුළුවන් විදින වේපාර වේග ගිහිල්ලා මේ පද්ධතිය ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඊළඟට මම කතා කරන්න යන්නේ විදුනලිය කියන අන්තර්ගතයන් සම්බන්ධයෙන්. උසස් පෙළ සිසුවේ මොකක්ද අන්තර්ගත අත්දැකීමක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි පැහැදිලිව කිව්වොත් උසස් පෙළ සිසුවෙක් ගැන අපි කැමති වුණත් නැති වුණත් උසස් පෙළ සිසුවෝ අධ්‍යාපනයේ මුදුකාංග පාවිච්චි කරගෙන නැතුණාට විශේෂයෙන්ම මේ විනෝදාත්මක කටයුතු සඳහා ඔවුන් අන්තර්ගතයන් මුදුකාංග පාවිච්චි කරනවා. Facebook වේවා නැත්නම් වීඩියෝ ගේම් වේවා Gmail YouTube මේ වගේ සෑහෙන දේවල් මේක පාවිච්චි කරනවා. ඉතින් මෙවැනි වාතාවරණයක මෙවැනි උසස් පෙළ සිසුවෙකුට අපි ආකර්ෂණීය ප්‍රොඩක්ට් එකක් ලබා දෙනවා නම් අපිට අවශ්‍ය වෙනවා අපේ ආකර්ෂණීයභාවය මේ මට්ටමටම තියාගන්න. මේක අපේ විදුනන වශයෙන් අපිට තිබ්බ පළවෙනිම ප්‍රතිපත්තියක් තමයි මේ ආකර්ෂණීය අන්තර්ගතයන් ලබා දීම. ඊට වඩා වැදගත් වෙන අනිත් දේ තමයි මේ අන්තර්ගතයන්ගේ ගුණාත්මකභාවය, මේ අන්තර්ගතයන්ගේ විශ්වාසභාවය සහ මේ අන්තර්ගතයන් කොපමණ විෂය නිර්දේශයට එකගද කියන එක. මෙන්න මේක කරන්නේ නැත්නම් විද්‍යාලයේ භාගයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය පිරිස. ඇත්තටම ලංකාවේ දැනට උසස් පෙළ සහ සම්බන්ධ ඉන්න විශ්වවිද්‍යාලයේ ප්‍රවීණතම මහාචාර්ය ආචාර්ය මණ්ඩලයක් විදුලනත් එක්ක එකතුලා ඉන්නවා. ඒ වගේම විදුලනේ සෑම අන්තර්ගතයක්ම ජාතික අධ්‍යාපන ආයතනයේ NIEC පරිශීලනය කරලා තියෙනවා. දැන් අපි විදුලන අන්තර්ගත කීපයක් නරඹමු. මම භෞතික විද්‍යාව සහ සම්බන්ධ අන්තර්ගතයන් කිහිපයක් ඔබට පෙන්නනවා. ඔබගේ කාලය වැඩිපුර ගන්න නැහැ. මම අන්තර්ගතයන් සුළු ප්‍රමාණයක් පමණක් ඔබට මේ අවස්ථාවේ පෙන්වන්න කැමතියි. එදිනෙදා ජීවිතයේ විවිධ වස්තුන්ගේ චලනය ඕන තරම් ඔබට දැකලා පොල්ගහකින් ඉන්නක් වැටෙනවා. පොඩි ළමයි කල්කටයක් විසි කරනවා වගේ සරල සිදුවීම් වගේම ඉහළ අහසට රොකට් මිසයිල් යවනවා වගේ බොහෝම සංකීර්ණ සිදුවීම් ඔබ දැකලා හැබැයි මේ වගේ චලිතයන් පිටුපස තියෙන භෞතික විද්‍යාව ගවේෂණය කරන්න ඔබට කවදා හරි හිතලා තියෙනවා නෑ නේද? ඉතින් මේ වගේ සිදුවීම් දිහා ටිකක් විපරණින් බලන්න. ඒ වගේම උසස් පෙළ විෂය නිර්දේශය තුළ තියෙන රේඛි ඔබට මේ පෙන්න ආකාරයට ඉඳන් අපි අන්තර්ගතයන් ඩිසයින් කරලා තියෙන නැත්නම් හදලා තියෙන්නේ මේ විදිහට බොහොම උසස් පෙළ සිසුවෙක් එක්ක එකතු වෙන්න පුළුවන් ආකාරයේ ගුරුවරයෙක් ඇවිල්ලා උන්ට මේ අන්තර්ගතයන් ලබා දෙනවා. මේක අනිත් විශේෂත්වය තමයි මේක වීඩියෝ පටයක් පමණක් නෙවෙයි. මේ අන්තර්ගතයන් අපි මේවට කියන කන්ටෙන්ට් බ්‍රේක් කරලා තියෙන්නේ ඉගෙනීම ඔළුවට යන විදිය. දැන් මේ ගුරුවරයා යම් තැනකින් නවත්වනවා. ඊට පස්සේ සිසුවට ඒක ඔළුවට දාගෙන පුළුවන් ඊළඟ තැනට යන්න. අනිත් එක මේ ගුරුවරයාගේ වේගය ඔහු නැවතනාවත් ඔහු ආදි වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම ඔහු කන්ට්‍රෝල් කිරීමේ හැකියාව යූසර්ට උදාහරණයක් විදිහට දැන් මේ හැඳින්වීම කියන කොටස මට එච්චරම අදාළ නැත්නම් මට පුළුවන් ඉක්මනින් අනිත් කොටස් වලට පිවිසෙන්න. අපි මුලින් වස්තුව පිහිට ස්ථානය කාලයක් සමග වෙනස් වෙනවා නම් එම වස්තුව චලනය වෙනවා කියලා කියන්න පුළුවන්. වස්තුවකට ලක්ෂණ දෙකක් අතර ගමන් කිරීමට මාර්ග අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකියි. විදුලනේ අනිත් කරන අපි ප්‍රධාන දේ තමයි යම්කේ සංකල්ප වඩා පළදායි ලෙස ලබා දෙන එක. විශේෂයෙන් උසස් පෙළ විභාගය කරනකොට අපි උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තමයි තේරෙන්නේ සමහර වෙලාවට අපි මේ සංකල්ප නොදන්න හින්දා සෑහෙන අමාරුවක් වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. නමුත් අපි සංකල්ප දැනගෙන හිටියනම් අපි ඊට වඩා සෑහෙන ඉක්මනට සහ ලේසියෙන් මේ ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. ඉතින් විදුලනේදී අපි පාවිච්චි කරලා දෙනවා අන්තර්ජාතිකව පිළිගත් මේ e-learning techniques එහෙම නැත්නම් මේ අධ්‍යාපන තාක්ෂණය අපි වලින් ඉන්ස්ට්‍රක්ෂනල් ඩිසයින් කියලා මේවා ඇතුළේ මේ සංකල්පයන් ළමයින්ට පැහැදිලිව සහ ලෙහෙසියෙන් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔබට පෙන්නන්න අපි සාපේක්ෂ ප්‍රවේගය සඳහා කරපු මෙවැනි ඉදිරිපත් කිරීමක්.
බොහෝම වැදගත් කොටසක්. මේ ආචාර්යතුමන් මාතේ මේ සාපේක්ෂ ප්‍රවේගය අපි හරියට දන්නවා නම් උදාහරණ ගන්න ලේසි. ඒ සංකල්ප වල නැත්තම් විශේෂව රුපි පැටලීමකට තමයි මූල දෙන්නේ. අරුණ සහ වරුණ කියන්නේ එකම පාසලේ එකම පන්තියේ ඉන්න හොඳ යාළුවෝ දෙන්නෙක්. පරක් වෙලා පාසල් යන්න නැගිටපු අරුණ පාසල් බස් රථයක් මගහැරුණ නිසා එයා පාරෙන් සාමාන්‍ය බස් එකකට නැග්ගා. හැමදාම පරක් වෙලා පාසල යන වරුණ එයාගේ සුපුරුදු බස් රථේ නැග්ගා. පාසලට කිලෝමීටරයක් විතර ඉස්සරහින් මේ දෙන්නගේ බස් රථ එක ළඟට ආවා. විදුලනේ තියෙන අනිකුත් විශේෂාංගය තමයි මේ විදුලනත් එක්ක අපිට එකට ශිෂ්‍යයාට ඉන්ටරැක්ටිව්ලි වැඩ කරන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට අපි මේ මූලධර්ම නැත්නම් තියරිස් දැනගත්තට වැඩක් නැහැ. මේවා සම්බන්ධ විෂය කරුණු සමග අදාළ ගැටලු වලට පිවිසෙන්නේ නැති. ඒතර මේ ඉන්ටරැක්ටිවිටි කියන එක විදුලනේ තියෙන අනිකුත් මූලික දෙයක්. ස්ථාපනය තොරණිය දැන් මම ඔබට පෙන්නන්නේ ඒ වගේ කොටසක්. මේ විස්ථාපන කාල ප්‍රවේශ කාල ප්‍රස්ථාන යන කොටස සාපේක්ෂව ඔබට තේරෙනවා රූපයේ තියෙන කාර්යය. අපේ පහසුවට නිවස විස්ථාපනය බිඳුවන ස්ථානය කියලා අපි සැලකනවා. නිසලතාවෙන් ගමන් ආරම්භක කාර්යක එකම ප්‍රවේගයකින් කඩේ දක්වා ආවා. ඊට අනුරූප විස්ථාපන කාල ප්‍රස්ථානය බලන්න. විස්ථාපන කාල ප්‍රස්ථානයේ බැලුවේ එහෙම නැත්නම් අනුක්‍රමණයෙන් මේ වගේ මේ මූලික කොටස් වල ඉගෙන ගන්නට පස්සේ අපිට මේ සම්බන්ධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් විස්ථාපන කාල ප්‍රස්ථානයේ විභාගයේදී එනවා සමාන ගැටලුවක් ඉතාමත් ආකර්ෂණීයව අපිට ඉදිරිපත් කරලා ගන්න දේ විදියට. දැන් මම ඉන්නේ අභ්‍යාස කොටසේ ප්‍රවේග කාල ප්‍රස්ථාන සම්බන්ධයෙන් දැන් මේ ආකාරයෙන් කාලයේ ගමනට අනුරූප විස්ථාපන කාල හා ප්‍රවේග කාල ප්‍රස්ථාර ඔබට එන්නේ හැකිදයි බලන්න. මෙතන මේ දක්වා තිබෙන චලිතයට අනුරූප ප්‍රවේග කාල විස්ථාපන කාල ප්‍රස්ථාර තිබෙනවා නියෝන. මම මේ ආදර්ශීය ප්‍රස්ථාර නිර්මාණය කරනවා. සබ්බට අපහසු නම් ඔබේ තීන්දුව ලබා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. ඊපස්සේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔබට අද දක්වන්න පුළුවන් මේ ආදී වශයෙන්. මේ වගේ මේ ඉන්ටරැක්ටිවිටි කියලා අපි කියනවා. මොකද මෙතනින් තමයි ශිෂ්‍යයාගේ මනසට මේ සංකල්ප හරියට යන්නේ. ඒ වගේම සමහර කොටස් තියෙනවා පිටාමත්ම හිතා ගන්නවා සාමාන්‍ය ජීවිතේදී අපි පාවිච්චි නොකරන ක්‍රම වේද මාර්ගය සමහර නිකන් වීඩියෝ පට සමහර ලාට මේ ක්‍රීඩා වගේ දේවල් ආශ්‍රයෙන් පැහැදිලි කරන කොටස්. උදාහරණයක් විදිහට මේක කියන මේ ප්‍රක්ෂිප්ත කොටස මම ඔබට පැහැදිලි කරන්න මේ විදිහට. මොකද මේකට ප්‍රධාන හේතුව තමයි අපි ඇත්තටම මෙතන මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතන්නේ ශිෂ්‍යයාට දෙන්න ඕන අධ්‍යාපනික අත්දැකීම ඔවුන් මොන වගේ දෙයකින්ද ඔවුන්ගේ රුතුරට මේක යවා ගන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ විදිහට තමයි මේ අන්තර්ගත සැලසුම් කරන්නේ. මේ උදාහරණයක් විදිහට ප්‍රක්ෂිප්ත කියන කොටස අපි සම්පූර්ණයෙන්ම පරිගණක ක්‍රීඩාවක් ආශ්‍රයෙන් තමයි ශිෂ්‍යයාට කියලා දෙන්නේ. මොකද ප්‍රක්ෂිප්තය කියන එකේ සාමාන්‍ය සංකල්පය ඔබ දන්නවනම් ඔබට ඕනෑම අමාරු ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. නමුත් ඒ සංකල්පය හරියට නැත්නම් ඔබ ගැටලු 100ක් කරත් ඒ දේ ඔබට කරගන්න බැහැ. දැන් මේ කැප්ටන් අපිට ඉදිරියෙන් සතුන් බංකරයක් තිබෙන බවට ඔතුමාගේ මොලේ නාරංචුලා තියෙනවා. නමුත් අපේ කාලතුවක ක්‍රියා කරවන්න යුදදීමේදී තුවාල ලබලා ඔබ රෝහල්ගත කළා. දැනට ඔබේ ප්‍රක්ෂිප්ත හා සරල රේඛීය චලිත පිළිබඳ දැනුම තිබෙන නිසා ඔබ අපේ කාලතුවක ක්‍රියා කරවන්න ලෙස මේ මට කන්නේට පත් කිරීමට නියමිතව තියෙනවා. නමුත් ඒක ප්‍රථමයෙන් කාලතුවක ප්‍රක්ෂිප්ත පිළිබඳ විශේෂඥ පුහුණුවක් ඔබට ලබා දිය යුතුයි. හැකියකින් ඔබේ පුහුණුව නිම කර සේවයට වාර්තා කරන්න. ඔබ ඉක්මනින් නොකළොත් සතුරා අපිට ප්‍රථමයෙන් ආරම්භය හැකි බව අවධානය කරගන්න. ඔබ වාසේ වෙන්නේ ඔබට පළමුව ගිහින් මේ ප්‍රක්ෂිප්ත පිළිබඳ අධ්‍යාපනය ලබා ගන්න වෙනවා. අමුදාවේ නිර්ම සේවය කරන්න අවශ්‍ය නැහැ. එතනින් පස්සේ ඔබට ක්‍රියාන්විතයට ගිහිල්ලා මේ ප්‍රක්ෂිප්ත දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මම විශේෂ කොටස ගැන මට හරියට මසුලිය ගන්න මට ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. දැන් තියෙන්නේ මම අභ්‍යාසයකට ඇවිල්ලා තියෙන. දැන් මට ප්‍රක්ෂිප්ත දැනුම තියෙනවා.
නෑ කැප්ටන්. කඳවුරෙන් හදිසි හැදවීමක් ලැබිලා තියෙන හින්දා අපිට උදාහරණ වලට නොගෙහිම පුහුණුව හදිසියම අවසන් කරන්න වෙනවා. නමුත් මම විශ්වාස කරනවා ඔබට මේ නිවීම සාර්ථකව කරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ඔබට ජය කැප්ටන්. කැප්ටන් මට සතුටුයි ඔබ ඉක්මනින් නැවත දකින්න ලැබීම ගැන. අපි හදිසි අවස්ථාවකට මුහුණ දීලා තියෙන්නේ. අපි උතුකමන සොයාගත්ත තොරතුරුවන්ම හරියටම තව මිනිත්තු 8කින් සතුරු කඳවුර අපට කාලතෝප ප්‍රහාරයක් එල්ල කිරීමට හිමියි. ඊට ප්‍රථම ඔබ කාලතෝප ප්‍රහාරයකින් ඔවුන් වනසාගෙන ඉන්නේ. අපට ලැබුණු තොරතුරු අපි ඔබට කියන්න. ඔබෙන්නා. ඔබට ඒ අවශ්‍ය තොරතුරු ලැබෙන්න තියෙන ඔබගේ කාලතුවක්කුව සහ ඒ වේතුව සහ සීලම දේ. ඔබට මේ ගැටලුව විසඳලා අවසානයේදී කාලතුවක්කුව වෙඩිට යුතු ආනතිය නැත්නම් ඒ කෝණය ලබා දෙන්න ඕන. මොකද ඒ හරි කෝණයෙන් වෙඩිට දැම්මොත් තමයි ඔබට සතුරු බංකරය ඉඳ ගන්න පුළුවන්. ඒ ගාන මම කලින් මෙතන එන්න කලින් පොඩ්ඩක් හදලා කලින් උත්තරේ දාගත්තා. දැන් මම එම උත්තරේ මෙතන සටහන් කරාම ඔබගේ කාල වේලාව සීමිත නිසා මම ඊට වඩා ඔබට අන්තර්ගතයන් පෙන්වන්න යන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම පුළුවන් vidunan.mobitel.lk කියන වෙබ්බඩියට ගිහිල්ලා විදුනන මෘදුකාංගය භාගත කරගෙන මේ සඳහා එක් වෙන්න. ඇත්තට මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන පිළිදේ ආයතනයත් මොබිටෙල් ආයතනයත් වෙනුවෙන් මේ සඳහා අපට මුලින්ම සහයෝගය දක්වූ ICTA ආයතනයට අධ්‍යාපන අමාත්‍යාංශය TKSP වැඩසටහනට ඒ වගේම ස්කූල් net වැඩසටහනට සහ අපිත් එක්ක තාමත්ම අපිට සෑහෙන දායකත්වයක් ලබා දෙන අපගේ ආචාර්ය මහාචාර්ය මණ්ඩලයට සහ ඔබ සියලුම දෙනාට. ඇත්තටම රටක් විදිහට අපි දැන් සංවර්ධන මාර්ගයේ සිටින්නේ. සංවර්ධනයේ අපිට තියෙන ප්‍රධානතම මෙවලම තමයි අධ්‍යාපනය. ඉතින් මේ විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා අධ්‍යාපනයේට අපි විද්‍යාන වශයෙන් බලාපොරොත්තු වෙනවා අපිට යම්කිසි සාධනීය දායකත්වයක් කරන්න පුළුවන් කියලා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම ආශිර්වාදය, ධෛර්යය සහ අපිත් එක්ක ඒ කාර්යභාරයට එකතු වෙන්න කියලා මම බොහොම උණෑකමින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. පෙරළි ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධාර්ථ මහත්මයාගේ ගෞරවනීය ස්තුතිය. මෙලකට මොබිටෙල් ආයතනය මේ සම්බන්ධයෙන් දක්වනා වූ දායකත්වය සහ මොබිටෙල් ආයතනයේ මේ තුළ ආරම්භ කරන දෑ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා. මොබිටෙල් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයාණනි ඔබතුමාටයි මේ ගෞරවය ඇරෙන්නේ.
අධ්‍යයන පාඨමාලාව පවත්වාගෙන යන ඒක ව්‍යාපෘතිය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාල සමිතිය එක්ව ව්‍යාපෘති 5ක් පමණ කොම්පියුටර් ආයතනයේ දැනට පවත්වාගෙන යන නවක විශ්වවිද්‍යාල සිසුන්ට අන්තර්ජාල පහසුකම් ලබා දීම, කොතලාවද ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉන්දනි සේවාව ලබා දීම, සමිනත් රටවල විශ්වවිද්‍යාල වල පැවැත්වෙන පාඨමාලා මේ රට සිසුන් සහභාගී වී යටකියාවෙන් ලර්නින් සේවාව පුළුල් කිරීම යන කරුණු මට දක්වන්න පුළුවන්. මෙතුලෙන් අපි පෙන්වන්න කරන්නේ මොබිටෙල් ආයතනය තොරතුරු සහ සංවේදනය භාවිත නව ඉක්ුණුම් කරු හඳුන්වා දීමට සක්‍රිය දායකත්වයක් ලබා දෙනවා කියලා. අපි මේ විදුනන සේවාවත් හඳුන්වා දෙන්නේ මේ වගේ වටා පිටාවක කියලා කිය යුතුයි. අධිකරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරියට මෙරට සෑම පාසලක ඊළඟ හස්පතාල වැඩ කිරීමට කටයුතු කරමින් සිටින අපේ දරුවා මාතෘකාවක් හොඳට පැහැදිලි කරලා විද්‍යාගාර පහසුකම් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ අධ්‍යයන කටයුතු විධිමත් කරලීම, භාෂා මධ්‍යස්ථාන පාසල් තුල පිහිටුවීමට පරිගණක විද්‍යාගාර පිහිටුවීම මෙම වැඩ පිළිවෙලේ වැඩ ස්ථානයක් කර ගන්නවා. ඒ සඳහා අපි මේ ඉදිරියට කරන මේ විදුනන වැඩ පිළිවෙල මහත් උපකාරයක් වනු ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය විශේෂයක් කරන්නට මේ වැඩ පිළිවෙල සාර්ථකව කරගෙන යාමට සහාය දීමට මගේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සහාය දුන්නා. ඒ වගේම අපේ ගරු විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා ලක්මා සහාය සිපත් කරනවා. ඒ වගේම බුදුමාලාට එලාජනේ ලැබෙන ඒ වගේම අමාත්‍යාංශයේ සේවක කරන කාර්යමණ්ඩල මේ වැඩ පිළිවෙලට ඒකවල ඉතුමාලාට මාගේ සිතිවිලි ඒ වගේම ෆිලදී ආයතනයේ හසිත දෑලමැතිතුමා ඒ කාර්යමණ්ඩලය ඒ වගේම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් කැපවීම කියලා මොබිටෙල් ආයතනයේ සියලුම කාර්යමණ්ඩලයට සිතිවත් වෙනවා. දෙදෙනාටම සුබ සන්ධ්‍යාවක්. සමිතුම බොහොම ස්තුතියි. මොබිටෙල් ආයතනයේ වැඩවලන ප්‍රධාන විධායක නිලධාරී කපිලසන් සර්වන්තුමාට කවුරුත් ස්තුතිය. විනාඩට මේ එම්ලර්නින් පිළිබඳව මාධ්‍යෝස්සේ ජනතාව දැනුවත් කිරීම සඳහා අප දැන්වීමක් නිර්මාණය කොට තිබෙනවා. ඒ නිර්මාණය එදැක්වීමයි දැන්වීම එදැක්වීමයි විනාඩට ළඟ තිබෙනවා. अब ඊළඟ තව සුවිශේෂී මොහොතකටයි ගමන් කරන සූදානම් වන්නේ අපේ ඡායාපත්‍රයේ අවසානයේ කරා යටි ක්‍රමයේ නිරත තිබෙන්නේ
එබැවින් විදුලට දායකත්වයේ සැපයූ විෂය ප්‍රවීණීන්ට කෘතඥතාව පළකිරීම සඳහා වන සමරු පළක පිරිනැමීමේ මොහොතයි. ඒ නිසා අපි තම ගෞරවයෙන් ඉදිරියට ආරාධනා කරනවා කරු අධ්‍යාපන අමාත්‍යවර බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමනි ඔබතුමාට, ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම් අනුර දිසානායක මහත්මයාණන් ඔබතුමාට, මොකද ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයාණන් ඔබතුමාට, ඒ වගේම ෆිල්ඩි ආයතනයේ අධ්‍යක්ෂ හසිත දයාල මහත්මයාණන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහත්මයාණන්ට බොහොම ගෞරවයෙන් ඉදිරියට ආරාධනා කරනවා. මේ ප්‍රවීණ වෙස් තමයි මේ විදුනන වෙබඩ නිර්මාණය කිරීමේදී විශේෂ කරුණු කාරණා වගේම ප්‍රායෝගික ධර්ම කාරණා සිසු දරුවන්ට ලබා දීම සඳහා සිය දැනුම මේ වෙබඩ මුසු කරලා තියෙනවා. ඔන්නගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර වාරයේදී ඒ සමරු ඵලක ලබා ගැනීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනීය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහාචාර්යතුමනි අපේ ප්‍රථම ගෞරවනීය ආරයුම ඔබතුමාටයි ඒ සමරු සීමාවලිය ලබා ගැනීම සඳහා අපේ ගෞරවනීය කෘතඥතාවය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වෙනුවෙන් වගේම ටෙලි ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ඔබතුමාට උසස් කර සිටිනවා. මිලක අපගේ ගෞරවනීය ආරයුම මීළඟ කෘතඥතාවය පිරි සමරු ඵලකයේ පිරිනැමීම සඳහා පිළිගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසාමතිතුමනි මේ ගෞරවනීය ආරයුම ඔබතුමාටයි ඔබතුමාට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ටෙලි ආයතනයේ ගෞරවනීය ස්තුතිය අපි පිළිගන්නවා. අපි මිලක ගෞරවනීය ආරාධනීය මේ සමරු ඵලකයේ පිළිගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උපාලි චන්ද්‍රසේකර මහත්මනි ඔබතුමාටයි ඔබතුමාට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ටෙලි ආයතනයේ ගෞරවනීය ස්තුතිය අපි පුද කර සිටිනවා. අපි මිලක ගෞරවනීය ආරාධනීය මේ වෙබඩ නිර්මාණය කිරීමේ සිය දැනුම කුසලතාවය මේ වෙබඩ මුසු කරන ළඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපිල සිංහා මහත්මනි ඔබතුමාටයි ඔබතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ දැනුම මේ වෙබඩ නිර්මාණය කරන්න යොමු වෙනුවෙන් ඒ වගේම සමරු ඵලක ප්‍රධානී වෙන සඳහා ඔබගේ එකතුණු ගෞරවනීය සම්භාවනීය ඔබට අපේ ස්තුතිය අපි පිළිගන්නවා. එබැවින් අද සිටි මේ කටයුතු සඳහා ඔබගේ ගෞරවනීය ආරයුම පිළිගෙන පැමිණියා වූ ගරු අධ්‍යාපන අමාත්‍යවර බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය ජයරත්න මහත්මයාට, ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම් අනුර දිසානායක මහත්මයාට, එවෙන්ම මොකද ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයාට, ඒ වගේම ෆිල්ඩි ආයතනයේ අධ්‍යක්ෂ හසිත දයාල මහත්මයාට, ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහත්මයාට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිඩ්නි ජයවර්ධන මහතුරුට අපගේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ වෙනුවෙන්. ඒ වගේම මේ මොහොතේ අපගේ ගෞරවනීය ආයුම පිළිගෙන පැමිණියා වූ, ඒ වගේම මේ වෙබඩ නිර්මාණය කිරීමේදී සිය දැනුම එකතු කළා වූ විශ්වවිද්‍යාල ආචාර්යවර මණ්ඩලයේ මහාචාර්යවරුන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර වාරයේදී විවිධ ආයතන නියෝජනය කරමින් වගේම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් විමර්ශන කරමින් ඔබ සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ජනතාව කම්සීපත් කරන්නේ ජාතික ජංගම දුරකථන ජාලය විදියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ජාතික වගකීමකුයි මේ එකතුරු ලැබුවේ. මේ දියත් කිරීම මත විදුලන වෙබ්බඩ ඔස්සේ ප්‍රථම අධීර විද්‍යාර්ථීන් ලබන්නේ විද්‍යා විෂය නිර්දේශක අදාළ කාරණා පමණයි. ඒ තුලින් අපි හේතු ගන්නට උත්සාහ කරන්නේ මෙය හුදේ නැවතීමේ ටිකක් නොව මේ ගමාවක් පමණයි. එනම් මෙතනින් එහාට තවත් විෂය නිර්දේශ රාශියක් ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව විද්‍යුත්ගේ දැනුම සංකලනය කරමින් අනාගත පරපුර දෙසා බුද්ධිමත් ආයෝජනයක් සිදු කරන්නට නවීන තාක්ෂණය මුසු කරගනිමින් ඉදිරියට යන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් නිබඳව සූදානම් සිටිනවා. එය ව්‍යාපාරික කළමනක් නොවේ. ඒ නිසා තමයි මේ පාසල් මධ්‍ය දුසා නොමිලේම ලබා දෙන්නට අපි තීරණය කර තිබෙන්නේ. අපේ ගෞරවනීය ස්තුතිය යන්නේ ඔබ සියලු දෙනාට පුද කරමින් ඔබ හැමත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් යලි හමු වෙමු මෙවැනිම සුවිශේෂී වූ මොහොතක ආයුබෝවන්.